නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණි සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 66න් ඒ කීර්තිරත්න මාවත රඳාවාන පදිංචි පින්වත් ප්‍රසාද් රණතුංග පින්වත් මහත්මයා විසින් ප්‍රධාන අරමුණු බවට පත්වෙලා තියෙන්නේ උපන්දිනයේ යෙදෙන ඩයනා රාජපක්ෂ පින්වත් මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා කියන උදාර අදහසින් තමයි පින්වත්නි අද උතුම් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. ධර්ම දානය කියලා කියන්නේ පින්වත්නි සැබවින්ම දීර්ඝායුෂ ලබා දෙන උදාර පින්කමක්. ඔබට මතක ඇති මේ සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙන පින්වත්නි හරි ආශ්චර්යයි. ඒ සක්කපඤ්ඤ සූත්‍රයේ සක්දෙවිඳු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන ඇවිල්ලා සක්දෙවිඳු බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට අහන ප්‍රශ්න වලට උත්තර දී යද්දී සක්දෙවිඳු සෝතාපන්න වෙනවා. ඒ විලාවේ හරි ආශ්චර්යයි. ධර්මයේ අසමින් සීක ධර්ම දියුණු වෙලා ඉන්ද්‍රිය ධර්ම වැඩුණු සක්දෙවිඳු ඒ මොහොතේම සක්දෙව් තනතුරෙන් චුත වෙලා ආයි සක්දෙවියෙක් විදිහටම උපදිනවා පින්වත්නි. හරි පුදුමයි ඒක. ඒතකොට ඒ වෙනකොට සක්දෙවිඳුගේ ආයුෂ අවසන් වෙලා තිබ්බේ. මේ අවසන් කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න ආවේ. ගලන් පින ගානට කැරකිලෙන හැටි පින්වත්නි හරි ආශ්චර්යයි. සසරේ අවංකව යම් ගුණධර්මයක් පුරුදු කරලා තිබ්බොත් අවංකව හදවතින් යම් ගුණයක් පුරලා තියෙන්න ඕන. ඒ ගුණය තථාගතයන් වහන්සේ මුණගස්සන්නේ ගුණේ උපකාර කරනවා. ශ්‍රී සද්ධර්මයේ මුණගස්සන්න ඒ ගුණේ උපකාර කරනවා. ධර්ම අවබෝධයට ඒ ගුණේ අනුග්‍රහ කරනවා. බලන්න සක්දෙවිඳු අන්තිම මොහොතේ කොහමද දැන් සප්තවෘත පද දියුණු කළා තමයි තව්තිසා දෙවියන් අතරට යන්නේ. ඔබ අහලා තියෙනවා මේ ඉතිසෙල්ලා. සප්තවෘත පද දියුණු කළා තව්තිසා දෙවියන් අතරට යනවා. එහෙම ගියපු සක්දෙවිඳු ඒ ගුණය විසින්ම ඒ සක්දෙව් තනතුරේ ඉඳගෙන එතකොට බොහොම ධාර්මිකව දෙවියන් අතර වාසය කරපු නිසාම අන්තිම කාලේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින පණිවිඩේ මුණ ගැස්සුණා. භාග්‍යතුන් වහන්සේත් මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා අන්තිම ධර්මයේ හද්දී තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්න ටිකක් මුල් වෙලා ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න වලට ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු ලැබුණා. සෝතාපන්න වුණා. බලන්නේ ධර්මයේ ආහිටපු සක්දෙවිඳුගේ සතර පායට යන සංයෝජන ගැලවීමත් එක්කම හරි ආශ්චර්ය සක්දෙවිඳු නැවතත් සක්දෙවියෙක් විදිහටම උපදිනවා. හිතා ගන්න බෑ මේ ධර්ම ශ්‍රවණය කර කර මේ හිතේ ශ්‍රද්ධාලාභය උපදවන්න පුළුවන් නම්, ප්‍රඥාව උපදවන්න පුළුවන් නම්, සිහිය උපදවන්න පුළුවන් නම් අද වගේ යුගයක පින්වත්නි ඒක පුදුම හපංකමක්. ඒ නිසා ඔබට බලන්න ඔබට හැකියාව තියෙනවද කියලා. ඒ හැකියාව තියෙනවා නම් පින්වත්නි මරණ මංචකයේ දක්වාම සීලේ පිහිටා අන්නේ ගුණේ තුල පිහිටා වාසය කරන්න. ඒ උදාර ගුණයත් ඔබට මේ නිවන් මඟ දියුණු කරලා දෙන්නට ඒකාන්තයෙන් අනුග්‍රහ කරනවා. ඒක සත්‍යයක්. ඒක ධර්මීය ආශ්චර්යයක් පින්වත්නි. ඉතින් ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ
ඒ වගේ උදාාර පින්කමක්. සමහරවිට මේ බණපද කී දෙනෙක් අහනවද පින්වත්නි? බණපද කී දෙනෙක් අහනවද? මේ මොහොතේ බණපද ශ්‍රවණය කර කර කී දෙනෙක් බුදු කෙනෙක් ගැන පැහැදීම ඇති කරගන්නවද? කී දෙනෙක් නම් මේ මොහොතේ සිහිය පවත්වනවද? කී දෙනෙක් නම් මේ මොහොතේ නීවරණ දුරු කරනවද? කී දෙනෙක් නම් මේ මොහොතේ අකුසල් බැහැර කරනවද? කී දෙනෙක් මේ මොහොතේ ප්‍රඥාව දියුණු කරනවද? ඉසේම පිනක්ම තමන්ට අනිත් පැත්තට එන්නේ. ඒ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන උදාාර ගුණ සම්පatti දියුණු කරගන්න යම් අනුග්‍රහයක් කළා නම් සසරට වැටෙන අපට ඒ අනුග්‍රහය සසර පුරා සැලසෙන්න මේ පින අනුග්‍රහ කරાવી. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කම ගැන හිත හිතා සතුටු වෙමින් පින්වත්නි, අද දවසෙත් අපි ඒ භාග්‍යතුන් වහන්සේගේ සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන උදාාර දසබල ඥානෙ පිහිටා දෙව් මිනිස් ලෝකයාට විවර වුණු සුන්දර දේශනා කරුණක් තමයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. අද මේ දේශනාවේ විස්තර වෙන කාරණේ හරි ආශ්චර්ය පින්වත්නි. මේ නිරයට ගෙනියන්න හේතු වෙන අපි නොහිතන විදිහේ ප්‍රතිපදාවක්. අපි නොහිතන විදිහේ ප්‍රතිපදාවක් නිරයට ඇදගෙන යන. අපි බලමු මේ කවේ දහම් කරුණ ඔස්සේ කුමද්ද ප්‍රතිපදාව. මේ දේශනාවේ නම් පින්වත්නි ධම්මික සූත්‍රය. ධම්මික සූත්‍රය. ධම්මික තෙරුන් ආරම්භය වදාළ මේ දේශනාව. ඒ දවස්වල පින්වත්නි සියල්ල දන්නා, සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ තමයි වැඩ වාසය කළේ. එදා මේ ධම්මික කියන තෙරුන් වහන්සේ දවස්වල ජාති භූමියෙහි ජාති භූමියට අයත් සෑම ආවාස සතෙහිම නේවාසිකව වැඩ වාසය කළා. ඒතර පින්වත්නි දැන් භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතේ. ඒතර මේ සාමාන්‍ය කිට්ටුව තමයි එතකොට මේ ජාති භූමිය කියන ප්‍රදේශෙ තිබිලා තියෙන්නේ. ඒතර මේ ප්‍රදේශ පින්වත්නි සංඝයාට වැඩ වාසය කරන ආවාස 7ක් තිබිලා තියෙන තැන් වල. ආවාස 7ක් තිබිලා තියෙනවා. ජාති භූමියෙම. එතකොට මේ ධම්මික තෙරුන් ආගන්තුක දැන් මේ එකේ ආවාසයකට ගිහිල්ලා වැඩ වාසය කරද්දී මේ ධම්මික හාමුදුරුවන්ට හරියට කේන්ති යනවා. තරහ යනවා. ධම්මික තෙරුන් මොකද ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝෂ කරනවා. පරිභව කරනවා. වෙහෙසවනවා කියනවා. මුකේ නැමැති ආයුධයෙන් පහර දෙනවා කියනවා. වචනයෙන් නුරුස්නා දේ කියනවා කියනවා. මේක තමයි ධම්මික ස්වාමීන් වහන්සේට පිට අඩුපාඩුව පින්වත්නි. මොකද්ද කරන්නේ? ආගන්තුක භික්ෂුන් වහන්සේලාට පොඩ්ඩක් නැත්තන් ඇති ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, වෙහෙසවනවා. මුඛේ නැමැති ආයුධයක්. භාග්‍යතුන් වහන්සේ බලන්නේ මේ මුඛයට පාවිච්චි කරන වචනයක්මද මුඛේ නැමැති ආයුධය. ආයුධයෙන් පහර දෙනවා. වචනයෙන් ඒ අයගේ හිතවලට නුරුස්නා දේ කියනවා. එතකොට මොකද උනේ? ආගන්තුක භික්ෂූන් ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝෂ කරන ලදුව, පරිභව කරන ලදුව, වෙහෙසන ලදුව, මුඛේ නැමැති ආයුධයෙන් පහර දෙන ලදුව, වචනේ නුරුස්නා කියන දේ ලදුව මොකද වෙන්නේ? ඉන්න බැරුව නික්මිලා යනවා එතනින්. කවුද ඒකට එන ආගන්තුක භික්ෂුන් වහන්සේලා? යනවා. ආවාසය අතහරිනවා. ඒතර දැන් ජාති භූමි වාසී උපාසකවරුන්ට දැන් මේක බලාගෙන හිටිය පින්වත්නි. දැන් සිද්ධිය දන්නේ නැහැ මොකද්ද කියලා. ආගන්තුක භික්ෂුන් වහන්සේලා එනවා, ඉන්නේ නැහැ, යනවා. ඊට පස්සේ කල්පනා කළා දැන් අපි භික්ෂුන් වහන්සේලාට සංඝයාට චීවර බෙදෙනවා, පිණ්ඩපාත දෙනවා, සේනාසන දෙනවා, ගිලම්පස දෙනවා, බීත් පිරිකරෙන් උපස්ථාන කරනවා. ඒත් මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා ආපු ගමන් අනිත් පැත්තට යනවා. වඩිනවා. වැඩ නොසිටිනා නොවේ. ආවාසය අත්හරිනව නොවේ. ඉතින් මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා යම් මෙහිකින් නික්ම වඩිනව නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිනව නම් මේකට හේතුවක් ඇති මොකක් හරි.
මොකද්ද මේකට හේතුව කියලා චුට්ටක් හොයලා බැලුවා. එතකොට පින්වත් ජාති භූමි වාසී උපාසකවරුන්ට මේ අදහස් දැන් තීරුම් ගත්තා. තීරුම් ගන්න කල්පනා කළා මේ ධම්මික තෙරුන් මේ ආගන්තුක භික්ෂුන් වහන්සේට ආක්‍රෝෂ කරනවා. පරිභව කරනවා. වෙහෙසනවා. මුකේ නැමැති ආයුධයෙන් පහර දෙනවා. වචනෙන් නුරුස්නා දේ කියනවා. ඒ නිසා ආගන්තුක භික්ෂු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝෂ කරන ලදුව, පරිභව කරන ලදුව, වෙහෙසන ලදුව ඒ විවස දරා ගන්න බැරුව මේ ආවාසයේ ඉන්නේ අනිත් පැත්තට වඩිනවා කියලා තීරුම් ගත්තා. අපි එහෙනම් ධම්මික තෙරුන් ආවාසයෙන් බැහැර කරමු කියලා උපාසකවරු තීරණය කළා. හරි වැඩේ. උපාසකවරු තීරණය කළා. මොකද්ද කිව්වේ? ඊට පස්සේ ජාති භූමි වාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත ආවා. ඇවිල්ලා ධම්මික තෙරුන්ට කියනවා ස්වාමීනි ආයුෂ්මත් ධම්මිකයන් තෙරණුව මේ ආවාසෙන් වඩින්ට. ඔබ වහන්සේ මෙහි සිටීමෙන් වැඩක් නැහැ කිව්වා. ඊට ධම්මික තෙරුන් වහන්සේ දැන් අර සංඝයාට රෙස්පෙක්ට් එක දැම්මට පින්වත්නි මිනිසුන්ට සිව්පසේ දෙන්නේ. ධම්මික ස්වාමීන් වහන්සේ වගාවක් නැහැ මුකුත් කිව්වේ නැහැ. බොහොම ලස්සනට ආවාසයෙන් අනිත් පැත්තට ගියා. වෙන ආවාසයකට ගියා. දැන් ආවාස 7ක් තියෙනවනේ. ඊට පස්සේ ධම්මික තෙරුන් දැන් ඒ ආවාසයට ගිහිල්ලත් මොකද මේ පාඩමක් තාම ඉගෙන ගත්තේ නැහැ. ඒ ආවාසයට ගිහිල්ලත් කොහොමද කළේ? ආගන්තුක කියන කට්ටිය තමයි අල්ලගන්නේ. හිටින් ඉන්න කට්ටිය නෙමෙයි. ආගන්තුක කියන කට්ටිය අල්ලගෙන ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, වෙහෙසනවා, මුකේ නැමැති ආයුධයෙන් පහර දෙනවා. වචනේ නුරුස්නාදී කියනවා. එතකොට ආගන්තුක භික්ෂුව ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝෂ කරන ලදුව, පරිභව කරන ලදුව, වෙහෙසන ලදුව මුකේ නැමැති ආයුධයෙන් පහර කාලා වචන දරා ගන්න බැරුව ඉතින් ආගන්තුක භික්ෂුන් වහන්සේලාත් වඩිනවා. එතන දැන් ඒ අවට ඉන්න ජාති භූමි වාසී උපාසකවරු කල්පනා කළා හරි වැඩේ. දැන් අපි සංඝයාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ උපස්ථාන කරද්දී මේ භික්ෂුන් වහන්සේලා වඩිනවා. මේකට තියෙන හේතුව මොකද්ද කියලා ඒ වටේ හිටපු කට්ටිය හොයන්න ගත්තා. ඒතර මේ ජාති භූමියට හරි වටිනවා පින්වත්නි ආවාස 7ක්. භික්ෂුන් වහන්සේලා ඒකට කොච්චර ඉන්නේ නැද්ද පින්වත්නි? හරි ආශ්චර්යයි. ඒතර ජාති භූමි වාසී මේ මිනිස්සු ටික උපාසකවරු ටික මේක හොයන්න ගත්තා. අපිට තේරෙනවා එහෙනම් මේ වාවට හොඳ ශ්‍රද්ධාවන්ත උපාසක පිරිසක් ඉඳලා තියෙනවා. නැත්තම් මේකම ගම්පියසේ ආවාස 7ක් හදන්න. නැත්තම් ලීසියෙන් හිම වෙන්නේ නැහැ නේ පින්වත්නි. මේ මිනිස්සු එතකොට මේ ආවාස 7ක් හදාගෙන සංඝයාට සුවසේ වැඩ ඉන්න පරිසරය හරි ගස්සලා මිනිස්සු පින් පුරව ගන්නවා. මිනිස්සු පින් පුරව ගන්න වැඩපිළිවෙලක් හදාගෙන ඉඳලා තිබිලා තියෙනවා මේ කාලේ. ඒතර මොකද වුනේ? හොයලා බලද්දි දැනගත්ත ධම්මික හාමුදුරුවෝ ධම්මික ස්වාමීන් වහන්සේ මේ සංඝයා අලුතෙන් එන කට්ටිය අල්ලගෙන ඒ කට්ටියට නිନ୍ଦා පහස කරමින් වචන නැමැති ආයුධයෙන් පහර දෙමින් හිත රිදෙන වචන කියා පරිභව කරනවා වෙහෙසටපත් කරනවා කියලා තීරුම් අරගෙන මේ අපි හිනම් ධම්මික ස්වාමීන් වහන්සේ මේ ආවාසිනුත් නිරපමු කියලා ඒ උපාසකවරු කතා කරගත්තා. කතා කරගෙන ගිහිල්ලා ධම්මික තෙරුන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා මොකද කළේ? කිව්වා ආයුෂ්මත් ධම්මික තෙරුන් මේ ආවාසයෙන් වඩින්න කිව්වා. ඔබ වහන්සේ මේ සිටීමේ වැඩක් නැහැ කිව්වා. ඒ උපාසකවරුන්ට ඇසි උපසේ පූජා කරගෙන පිනක් කරගන්න තියෙන අවස්ථාවක් නැහැ නේ පින්වත්. ඊට ධම්මික තෙරුන් ඒ ආවාසනුත් තව ආවාසයකට ගියා. දැන් උන තුන්වෙනි ආවාසෙ දැන්. එතන ගිහිල්ලා පෙර පරිදිම ආයත්තම් පාඩමක් ඉගෙනගෙන නැහැ. තුන්වෙනි ආවාසයට ගිහිල්ලත් මොකද උනේ? ආයෙත් අර පෙර පරිදි ආගන්තුක භික්ෂුන් වහන්සේලා අල්ලගෙන බයිනවා, දොස් කියනවා. එතනදී මොකද උනේ? ආගන්තුක භික්ෂුන් වහන්සේලා වඩින්න ගත්තා. එතන අවට හිටපු ජාති මේ භූමි වාසී උපාසකවරුන්ට කල්පනා කළා දැන් අපි මෙච්චර සිව්පසයෙන් හොඳට අනුග්‍රහ කරද්දි හරි වැඩිම කට්ටිය යනවා. මොකද්ද මේකට හේතුව කියලා හොයලා බලද්දි දැනගත්තා. කාටද මේ? මේ කවුද? ධම්මික ස්වාමීන් වහන්සේගේ මේ කටයුත්ත නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද උනේ? කල්පනා කළා ජාති භූමි වාසී ගෘහපතිවරු කල්පනා කළා අපි එනම් මේ ධම්මික ස්වාමීන් වහන්සේ මේ අපේ සප්තාවාසයේම බැහැර කරමු කියලා. ඒ කියන්නේ උඩ එන ධම්මික ස්වාමීන් වහන්සේ ගැන ඒ වෙනකොට ඔක්කොම මිනිස්සු වගේ දැනගෙන
ඒකයි දැන් මේ ඒ ගියපු ආවාහ තුනේම ප්‍රශ්නයක් දාගත්තා කියලා දැනගත්තා. හැබැයි උපාසකවරු පින්වන්ත කැලෑ පත්‍ර ගහන්න ඕකට පෙළඹුණේ නැහැ. විවේචනය කර කර හිටියෙත් නැහැ. මොකද්ද කිව්වේ? ධම්මික සාන්තර බැන්නෙත් නැහැ. මොකද්ද කිව්වේ? කිව්වේ ස්වාමීනි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාති භූමියේ මේ සප්තාවාසයෙන්ම අනේ නික්ම වඩින්න කිව්වා. එච්චරයි කිව්වේ. පෙළපාලි ගියෙත් නැහැ. අද වුණා නම් මොකද වෙන්නේ? අද වුණා නම් ඔක්කොටම ඉස්සෙල්ලා ධාර්මිකව යම් අදහසකට එන්න ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ පින්වත්නි. ඕනේ දා උපාසකයෝ අද උපාසකයෝ අතර වෙනස පින්වත්නි. ආන් ඒකයි මේ කැලෑ පත්‍ර ගහන්නයි Facebook වලට පිටු හදන්නයි නින්දා අපහාස කර කර චෝදනා කර කර මේක ධාර්මික ඔය ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් කතා බස් කරගන්නේ නැහැ. ඊට පස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම ඉතින් ಜಾති භූමි වාසී උපාසකවරු විසින් ಜಾති භූමියේ හැම ආවාසයකම මම අනේ නිරපුවා. අපච්චි මන් දැන් කොහෙද යන්නේ කියලා කල්පනා කළා. දැන් ඔහොම කල්පනා කර කර ඉන්නකොට පින්වත්නි ධම්මික තෙරුන්ට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩට සිටිනසේක මං එහෙනම් එතෙන්ට යනවා කියලා. අන්තිමට මතක් වුණේ කවුද? භාග්‍යතුන් වහන්සේ මතක් වුණා පින්වත්නි. ඊට පස්සේ ධම්මික තෙරුන් පාසිවුරුගෙන රජගහ නුවර බලා පිටත් වුණා. අනුපිළිවෙල රජගහ නුවරට පැමිණලා ගිජ්ජකූට පර්වතයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ සිටියේ පර්වතයට නැග්ගා. භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කළා. හිඳගත්තා. එකත් පසක වුන් ධම්මික තෙරුන්ට භාග්‍යතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ ධම්මිකේන ඔබ මේ කොහි ඉඳලාද එන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මම ಜಾති භූමි වාසී උපාසකවරු විසින් ಜಾති භූමියේ හැම සප්තාවාසයන්ගෙම අනේ මන් නිරපුවා කිව්වා. හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේත්. ධම්මික ස්වාමීන් වහන්සේත් ආශ්චර්යයි. බොරු කියන්න ගියෙත් නැහැ. තමන්ගේ දී හැංගෙව්වෙත් නැහැ. මොකද්ද කිව්වේ? හැම සප්තාවාසයෙන්ම මන් නිරපුවා කිව්වා. බුදුරජාණන් වහන්සේත් ඒ වෙලාවේ හාර අහන්න ගියෙත් නැහැ. හරි ආශ්චර්යයි පින්වත් භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් දේශනා කරනවා ධම්මික ස්වාමීන් වහන්සේගෙන් අහලා ධම්මික ස්වාමීන් වහන්සේට අවවාද කරන්න ගියෙත් නැහැ එකපාරට. මිනිස් උපාසකයන්ට බයින්න ගියෙත් නැහැ. මොකද කිව්වේ? කමක් නැහැ බ්‍රාහ්මණ ධම්මිකේනි. ඒ විසීමෙන් ඔබට කවර ඵලයක්ද? යම් මෙහකින් ඔබ ඒ ආවාසයෙන් නිරපත් නම් ඒ විහෙරින් නිරපන් ලදුව ඔබ කමන්නේ මංගාවට ආවනේ. එතකොට මේ ධම්මික කියලා කියන්නේ පින්වත්නි බ්‍රාහ්මණ වංශික කෙනෙක්. මම හිතන්නේ මෙතන ප්‍රධාන වශයෙන් බලපෑවේ තිය මාන්නක්කාරකම තියෙන නැති ටිකක් ඉතින්. මොකද ඒ වෙනකොට දැන් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන කුල හතරනේ ඉන්දියාවේ තිබ්බේ. එතකොට බ්‍රාහ්මණයන්ගේ ස්වභාවය වෙලා තිබ්බේ අනිත් සියලු කුලයන් තමන්ගේ බලෙන් යටපත් කරගෙන හිටපු එක තමයි කළේ. ඒක රජවරුන්ටත් කරේ අනුශාසනා කරන එක විතරයි. ඒතර බ්‍රාහ්මණ ඉගැන්වීමෙන් රජවරු පවා තමන්ගේ වසඟයට අරගෙන තිබුණේ. ඒතර බ්‍රාහ්මණයන්ට ඉතින් ලොකු මේ ගෞරවයක් ඒ කාලේ තිබ්බා. එතකොට ඉතින් ඒ නිසා දැන් ලොකු මේ තියෙන්නේ නැති ටිකක් මාන්නක්කාරකමක් ඒකත් එක්ක තමයි අනිත් අයත් එක්ක හැමතිස්සෙම පැටලෙන්නේ නැති සමහර විට. දැන් අපිටත් ඕක වෙනෝනේ අපි ඉගෙන ගන්න ළමයෙක් නම් ටිකක් යම් පැත්තකින් අපි හිතමු රූප ස්වභාවයෙන් වැඩි නම් එයා එතන දඟලනවා ගිහිල්ලා. මොනවාරි අපි හිතමු ක්‍රීඩා වලින් දක්ෂ නම් එයා ඒ හේතු කරගෙන දඟලනවා. ප්‍රශ්න හදා ගන්නවා. අධ්‍යාපනයේ යම් දෙයකට දක්ෂ නම් ඒ හේතු කරගෙන දඟලලා ප්‍රශ්නයක් හදා ගන්නවා. එහෙමනේ තියෙන්නේ. සමහරලාට පිරිසක් අතර ටිකක් එයා කැපී පෙනෙන චරිතයක් නම් අනිත් අයගේ ආකර්ෂණය දිනනවා ඒ හේතු කරගෙනත් දඟලලා අනිත් කට්ටිය පීඩාවටපත් කරනවා. හරි මේ කෙලෙසයක් ඇති වෙන මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ පින්වත්නි. ඒක ගෙදරක වුණත් සමහරලා තියෙන්න පුළුවන්. ගෙදර සමහරට කෙනෙක් වැඩිපුර හම්බ කරන කෙනෙක් නම් එයාගේ ආධිපත්‍ය පතුරනවා නිතර කෑ ගහනවා සමහර විට. සමහරලාට එයාට බලයෙන් බලවත් කෙනෙක් නම් අර පවුලේ එයා ටිකක් මේ හෙල්ලුම් කන්න කෑ ගහන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේක මේ හිතවල ස්වභාවයක් පින්වත්නි මේක. පොඩි දේ ඉදිරියේ ටිකක් ගාලා හිත උද වැඩිලා අනිත් අය තමන්ගේ බලයෙන් යටපත් කරගන්න හිත තැස කනවා සාමාන්‍ය හිතේ හැටි ඒක මේ.
ඊට පස්සේ මොකද උනේ බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. දැන් විස්තර ඇහුවෙත් නෑ. බ්‍රාහ්මණ ධම්මයේ කියන්නේ මේක පෙර සිදු වෙච්ච දෙයක් කිව්වා. ලස්සන කතාවක් පටන් ගත්ත දැන්. මුහුදු ගමන් යන වෙලෙන්දෝ ඊතර දකිනා කුරුල්ලෙකුගෙන නැවින් මුහුදු මැදට යති කිව්වා. එතකොට කුරුල්ලෙක් අරගෙන දැන් යන්නේ. ਉਹ පරදරක් නොදැක දැන් මේ ඒ කාලේ එහෙම ස්වභාවයක් තිබිලා තියෙනවා. එතකොට එහෙම කුරුල්ලෙක් අරගෙන යනවා. හදිසියෙන් දැන් කිසි තැනක ගොඩබිමක් පේන්නේ නැත්තම් එතකොට යන්නේ ඉසව්වක් තේරුම් ගන්න බැරි වුණාට පස්සේ අර කුරුල්ල මුදා හරිනවා. කුරුල්ල මුදා හැරලා යම් දිශාවක ගොඩබිමක් කුරුල්ලට පේනවනම් කුරුල්ල පියාඹින්නේ ගොඩබිම දිශාවට. එතකොට නැවේ කට්ටිය දැනගන්නවා එහෙනම් අර පැත්තේ ගොඩබිමක් තියෙනවා. අපි එහෙනම් ඒ පැත්තට පදවන්න ඕන කියලා. හසින් පේන තෙක් මානේ ගොඩබිමක් නැත්තම් ආයි කුරුල්ල කොහාටද එන්නේ? ආයි නැවටම එනවා. නැවේ ඉන්න කට්ටිය දැනගන්නවා එහෙනම් පේන තෙක් මානක තාම ගොඩබිමක් නෑ කියලා. අන්න උපමාව අරගෙන බුදුරජාණන් දේශනා කරනවා. ඔහු පරතරක් නොදක ඊතර දකිනා කුරුල්ලා මුදවනෝ කියනවා. එවිට කුරුල්ලා පෙරදිගට යන්නේ මේ කියනවා. බටහිර දෙසට යනවා කියනවා. උතුරු දෙසට යනවා කියනවා. දකුණු දෙසට යනවා කියනවා. උඩු අතටත් යයි කියනවා අනු දිශාවටත් යයි කියනවා. ඉතින් මේ හාත්පස ඊතරක් දකිනම් එසේ ඒ පැත්තටම යනවා කියනවා. ඉතින් නොදකී නම් හාත්පස ඊතරක් මොකද වෙන්නේ ආපහු නැවටම කැරලා කියනවා ධම්මික බ්‍රාහ්මණ ධම්මිකේනි ඔබත් එසේමයි කියනවා. සප්තාවාසයන්ටම මේ සප්තාවාසයන්ගෙන්ම නිරපල තියෙද්දී ඔබ අන්තිමට මංගාවට ආව කියනවා. හරි පුදුමයිද? දැන් භාග්‍යතුන් වහන්සේ ගාවට ආපු දැන් මේ ශ්‍රාවකයව කතාව වෙනස් කරවලා දැන් මේ හිත හදලා දහම් කරුණක් හිතට දෙන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. දැන් වෙන භික්ෂුන් වහන්සේට නම් සමහරලාට මොන හරි ප්‍රශ්න වෙලාවක් නිකම්ම දහම් කරුණු පටන් ගන්නවා. දැන් මේක ධම්මික තෙරුවන් කියලා කියන්නේ පින්වත්නි. එතකොට නිකන් බ්‍රාහ්මණ වංශික කෙනෙක් එක පැත්තකින් අනිත් එක ටිකක් ක්‍රෝධයෙන් මං හිතන්නේ ටිකක් හරියට කිපෙන කෙනෙක්. එතකොට ඒ නිසා ටිකක් එයාගේ හිත සනසලා ලස්සන කතාවකුත් කියලා හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ. දැන් මෙයාගේ හිත දිහා බල කරුණු කියා දැන් මේ ධර්මයට ගන්න තමයි උත්සාහ කරන්නේ. තව කතාවක් කියනවා ඊට පස්සේ. බලන්න දැන් ධර්මයට ගන්න හරිය පුදුමයි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ පින්වත්නි. බ්‍රාහ්මණ ධම්මික මේක පෙර සිදු වෙච්ච දෙයක් කියනවා. කෝරව්‍ය රජතුමාට සුප්පතිට්ඨ නම් ශාකා පසක් ඇති සිහිල් සෙවණැලි ඇති මනරම් මහා නුගරුකක් විය කියනවා. කොහොමද උනේ? මනරම් නුගරුකක් තියෙනවා කියනවා. මේක අතීත වෙච්ච කතාවක් දැන් භාගතුන් වහන්සේ මේ දැකලා දේශනා කරන්නේ. මොන රජතුමාටද? කෝරව්‍ය කියන රජතුමාට. මොකද්ද එතකොට මේ නුග ගහේ නම? සුප්පතිට්ඨ. සිහිල් සෙවණ තියෙනවා කියනවා. හරියට අතු කීයක් තියෙන? අතු 5යි තියෙන්නේ. උඹන්නේ ගහේ විශාලත්වය. බ්‍රාහ්මණ ධම්මිකේනි මේ සුප්පතිට්ඨ නුගරුක් රාජයාගේ අතුපතර 12 යොදුනක් විසිර පැතිර තිබුණි කියනවා. හරි පුදුමයි පින්වත්නි. අද වගේ මේ වගේ ගහක් දකින්නත් තියෙද කියලා කියන්න බෑ. යොදුන් 12ක්. යොදුන් 12ක්. නුග ගහ. ඔබ දැන් මේක විශ්වාස කරන්න හේකුත් නැහැ. නමුත් අපි දන්නේ නැහැ පින්වත්නි නුග ගහේ කඳ කොතරම් පැතිරලා තිබුණාද කියන්න. ඔබ නුග ගස් දැකලා ඇති. නුග ගස්සෙම කඳවල් විශාලයි. දැන් අද තියෙන නුග ගස් වල පවා ඒක ඩිංග ලොකු වෙලා සමහර උඩින් මුල් ඇවිල්ලා ඒක කඳක් බවට පත් වෙනවා. ඔබ දැකලා ඇති. නුග ගස් කියන ඒවා විශාල විදියට පැතිරලා හැදෙනවා. සමහර නුග ගස් තියෙනවා මේ ඒක පුරුෂය 7-8 දෙනෙකුටවත් වටේ ගිහිල්ලා ඒක අල්ලන්න බෑ. බදන්න බෑ. ඒ තරම් විශාලයි. මොකද නුග ගස් වල ස්වභාවයක් තියෙනවා උඩින් එන මුල් වලින් ආයෙත් ඒක පහළට ගිහිල්ලා ඒක කඳක් බවට පත් වෙන ලොකු වෙනවා. ඒ වගේ ලොකු වෙලා මේක විශාල නුග ගහක් ප්‍රධාන අතු 5යි තියෙන්නේ. හැබැයි යොදුන් 12ක් ඒක අතු පැතිරලා තියෙනවා. ඊළඟට කියනවා 5 යොදුනක් මුල් පැතිර ගිහින් තියෙනවා කියනවා. යොදුන් කීයක්ද? යොදුන් 5ක් මුල් පැතිරලා තියෙනවා. ඊළඟට දේශනා කරනවා ඒ සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ සුවිසල් ගෙඩි සහල් නැලියක්
බත් පිසිනා තලිය වගේ කියන ඒ තරම් විශාල එක ගෙඩියක්. බලන්න පින්වන්ත ලෝකෙට මේ හැදෙන ගස් කොළන් වල පවා තියෙන ආශ්චර්ය පින්වත්නි. එතන මේ පින හීන යුගයේ කවර බලන්න පොඩ්ඩක් කල්පනා කරලා චුට්ටක්. දැන් ඔබ අහලා ඇති අර පින්වන්ත යුගයේ උග්ගස්වල ස්වභාවය ඔබ අහලා ඇති. උග්ගහ මෙහි කපල ගනිද්දීම පැණි බේරෙනවා. අද තියෙන උග්ගස්වල එහෙම ගන්න නැහැ නේ පින්වන්ත මිරිකුවත් පැණි නැහැ. එච්චර මිනිස්සුන්ගේ පින අඩුයි. ඊළඟට ඔබ අහලා ඇති අනුරාධපුරයේ අර වරක් ගෙඩියක් කතාවක වරක් ගෙඩියක් හරි වැල ගෙඩියක් හරි මතකද මේ ඒ වරක් ගෙඩිය හරි වැල ගෙඩිය හරි මේ කැඩුවට පස්සේ ඒක මැද තියෙන අර ඇස් අයින් කළාම පැණි පිරුණා කියනවා. අද එහෙම වරක වැලවල පැණි පිරෙන්නේ නැහැ නේ පින්වත්නි. ඒක මිරිකුවත් පැණි නැහැ. ඔන්න අද යුගයේ ස්වභාවය. ඒ පැණි වලින් විතර පාත්‍රය පිරෙවුවා කියනවා. පැණි වලින් විතර පාත්‍රය පිරෙවුවා කියනවා. ඒක තමයි පින්වත්නි පින්වන්ත යුගයේ ස්වභාවය. ඒ රස ඕජාව කියන එක හොඳට තියෙනවා. ඒක අපිට අපි පුංචි කාලේ කාපු පැපොල් වලයි දැන් පැපොල් වලයි වෙනසින් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ රස ඕජාව කොච්චර අඩු වෙලාද කියන්නේ. අද පැපොල් කෑවට පැපොල්ද කියලා දන්නේ නැහැ. කිසිරි ගෙඩියක් කෑවද කිසිරි ගෙඩියක් කියලා දන්නේ නැහැ. ඒතර ඒ තරම් මේ රස ඕජාව කියන එක පළවල අඩු වෙලා තියෙන්නේ. ඒ කාලේ කොස් ගෙඩියක සුවඳ බොහෝ දුර දැනෙනවා. පැපොල් ගෙඩියක සුවඳ බොහෝ දුර දැනෙනවා. වරකා වැල ගෙඩියක සුවඳ බොහෝ අඹ ගෙඩියක සුවඳ බොහෝ දැනෙනවා. අද කිසි ගෙඩියක ප්‍රණීත රස හරි අඩුයි. එච්චර මිනිස්සුන්ගේ පින එච්චර ප්‍රණීත සුවඳක් ප්‍රණීත රසයක් භුක්ති විඳින තරම් මිනිස්සු අද පින්වන්ත නැහැ. මිනිස්සුගේ පිනයි පිරිහිලා තියෙන පින්වත්නි. ඉතින් බලන්න දැන් ඒ නිසා ඒ කාරණාව මම කිව්වේ ඔබට දැන් අද පිනින් පිරිහිච්ච යුගයට අපිට දකින්න ලැබෙන දේවල් මත පිහිටා මේක බොරුවක් කියන තැනට අපේ හිත එන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක තමයි හිතේ ස්වභාවය. නමුත් ඒ කරුණ මම ඔබට සිහිපත් කරේ පින්වන්ත යුගයේ ස්වභාවය අරක. ඊළඟට පින්වත්නි බලන්න හරි පුදුමයි. සහල් නැලියක් බත් පිසින තලිය වගේ කියන ඔය නුග ඵලයක්. ප්‍රණීත බව කොච්චරද? දොස් රහිත දඬුවැල් බෑ මී මදයක ඇති රස යම්සේද? ඒ තරම් ප්‍රණීතයි කියන ඒ නුග ඵලයේ ප්‍රණීත බව රස. දැන් අද ගත්තොත් එහෙම දඬුවැල් මී මදයක් ගත්තොත් එහෙම දොස් සහිතයිනේ පින්වත්නි. ඒ පවා ඒ වගේ රසයේ පවා පෙරහිලානේ තියෙන්නේ. හරි පුදුමයි. බ්‍රාහ්මණ ධම්මේ කියන සුප්පතිට්ඨ නිග්‍රෝධ රජුගේ එක් හදක්. ඒ කියන්නේ මේ නිග්‍රෝධ රජු කියලා කියන්නේ දැන් මේ නුග ගහේ මේ එකාත්තක ඵල අන්තපුර ස්ත්‍රීන් හා රජු අනුභව කරයි කියන. අන්තපුර ස්ත්‍රීනු රජු එකාත්තක ඵල. එක් හදක් බලසෙන් අනුභව කරයි කියනවා. එකාත්තක ඵල බලසෙන් අනුභව කරයි කියනවා. එක කඳක් නිගම ජනපද වාසීන් අනුභව කරයි කියනවා. එක් හදක් ශ්‍රමණ බ්‍රාහ්මණවරු අනුභව කරයි කියනවා. එක් හදක් හරි පුදුමයි මුග ප්‍රක්ෂීන්ට අනුභව කරන්න අතහැරලා තියෙනවා කියනවා. සත්තුන්ට කුරුල්ලන්ට අනුභව කරන්න හරි ආශ්චර්ය යුගයක්. අපි පුංචි කාලේ අපි දැකලා තියෙනවා. බෙල්ලිවල කුඹුරු කැපෙද්දී කොටසක් කපන්නේ නැහැ පින්වත්නි. සත්තු වෙනුවෙන් ඉතුරු කරනවා. අද නමුත් එහෙම නැහැ. බලන්න මේව තමයි කියන්නේ පින්වත්නි ධාර්මික ආරක්ෂාව සපයනවා කියලා. ධාර්මික රජවරු. බලන්නේ නුගගහේ සියලු ඵල තමන් විතර භුක්ති විඳින්නෙත් නැහැ. ඊට පස්සේ තමන්ගේ ඇමතිවරුන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ජනපද වාසීන්ට වෙන් කරලා තියෙන වෙනම අතුපහ. එකාත්ත තනිකරම කුරුල්ලන්ට සත්තුන්ට කන්න ඉතුරු කරලා තියෙනවා. ඒවන් යෝගීක පින්වත් මිනිස්සුන්ගේ සිත් සතන් කොතරම් ගුණවත්ද පින්වත්නි. හරි ආශ්චර්යයි. බ්‍රාහ්මණ ධම්මිකේනි සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ ගෙඩි කිසිවෙක් නොරකී කියනවා. රකින්න ඕනේ නැහැ කියනවා. ඇයි? හොරකම් කරන්නේ. කට්ටින වෙන් කළනේ තියෙන පින්වත්නි. කට්ටින වෙන් කළා තියෙන්නේ. කිසිවෙක් එකිනෙකිනාගේ ඵලයන්ට හිංසා නොකරයි කියනවා. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකේනි එක්තරා පුරුෂයෙක් සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ ඵල කැමැත්තක් අනුභව කොට අත්තකු බිඳලා ගියා කියනවා. ඔන්න එක මිනිස්සෙක් කරපු එක මෝඩ වැඩක්.
මේ විදිහට තමයි පින්වත්නි මේ ලෝකෙට මේ සත්පුරුෂ ජනයා අතර පහළ වෙනවා එක මිනිසෙක්. අන්න එයා කරනවා සත්පුරුෂ වැඩක්. මොකද්ද කළේ? තමන් ප්‍රණීත ඵල අනුභව කළා. අත්තකුත් බිඳලා ගියා කියනවා. පින්වත්නි හරි පුදුමයි. ඊ බ්‍රාහ්මණ ධම්මේ කියන සුප්පතිට්ඨ නුගරුක් රාජ්‍ය අරගෙන සිටි දෙවියාට මෙමුදු සිතක් ඇති වුණා කියනවා. එතකොට මේ ගහට අධිග්‍රහිත දෙවියෙක් හිටියා පින්වත්නි. බවත්නි ඒකාන්තෙන් ආශ්චර්යයි. බවත්නි ඒකාන්තෙන් අద్භූතයි. පාපී මිනිසෙක් මේ සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ යම්තාක් ඵල අනුභව කොට අත්ත බිඳ නික්ම ගියා නොවේ. දෙවියා කල්පනා කළා. ඒයින් සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා ඉදිරියට ඵල හට නොගන්නේ නම් මැනවයි කියලා අර දෙවියා කල්පනා කළා. හරි පුදුමයි කියනවා. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකේනි සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා මත්හි ඵල නොදුන්නේය කියනවා. එන සමහර ගස් කොළන් වල පින්වත්නි අපිට තේරෙන්නේ නැහැ. ඵලදාව තිබිලා එකපාරට ඵලදාව නැති වෙනව නම් සමහරට මේ වගේ දේවල් වෙන්න පුළුවනි. අපිට පේන්නේ නැහැ නේ මේවා. දැන් භාග්‍යතුන් වහන්සේ මේ සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයට අධිග්‍රහිත දෙවියෙක් හිටියා කියලා දකින්නකම් රටේ රජතුමා දන්නේ නැතුව සමහර විට. දැන් ඵල නැහැ. ගහ විතරයි. බ්‍රාහ්මණ ධම්මේ කියන කෝරව්වේ රජු සක්දිවිඳු කරා ගියා කියනවා. බලන්න ඒකට හරි පුදුමයි. ඒ කාලේ මිනිස්සු දෙවිවරු අතර ළඟ සම්බන්ධයක් තියෙනවා. ගොස් සක්දිවිඳුට මෙහෙම සැලකලා කියන නිදුකාණනි ඔබ දන්නේද? සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා ඵල නොදෙන්නේ නෝෑ කිව්වා කියනවා. ඊට පස්සේ බ්‍රාහ්මණ ධම්මේ කියන සක්දිවිඳු යම් පරිද්දකින් දැන් සක්දිවිඳු දැනගත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා. රජතුමාට කියන්න ගියේ නෑ හැබැයි. හරි පුදුමයි පින්වත් මේ කාලේ මිනිස්සු අතර සංනිවේදනේ. එකිනෙකා කොටවන විදිහට මොකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින අදාළ විසඳුම් ටික ගාන්ට දෙනවා. දැන් රජතුමා ගිහිල්ලා සක්දිවිඳුට කිව්වා. සක්දිවිඳු රජතුමාව මේ පෙළඹෙන්නේ නෑ. ඕක දෙවියෙක් කියන දෙවියා මෙහෙම වැඩක් කළා. මේකින්ද මෙහෙමයි කියලා ඉවල ඒකට තමයි රජතුමාත් කිපෙනවනේ. ඒතොර රජතුමා මොනවා හරි කරන්න ඕනේ. ඒ මුකුත් නෑ. ඒ වගකීම් බාරගත්ත සක්දිවිඳු පාඩුවේ. රජතුමාට මොකක් කියන්න ගියේ නෑ. හරි සුන්දරයි පින්වත් මේ ප්‍රශ්න විසඳන ක්‍රමය. හරි ආශ්චර්යයි. සක්දිවිඳු මොකද කරේ? යම් පරිද්දකින් මහා වැසි සුළඟක් නැගී යවුත් නිග්‍රෝධ රාජා පෙරලා දමයි නම් මුලින් උදුරා දමයි නම් එමුදු 이르දි ප්‍රාතිහාරයක් කළා කියනවා. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකේනි සුප්පතිට්ඨ නුගරුක් රාජයාට අධිග්‍රහිත දෙවියා දුකට පැමිණ දුක් වූ සිතින් කඳුළු යකුණු මුහුණින් හඬමින් හිටියා කියන. පින්වත්නි ඔන්න ඔය වගේ වෙන්න ඕන අපිත්. මොකද්ද? ඒ කියන්නේ දැන් යම් කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් කිව්වට පස්සේ ඒකයි තව තැනක් කියා තව තැනක් කියා අවුස්සන්න හොඳ නැහැ. අපිට ඒකට විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් බව සත්පුරුෂකම නුවණ කියලා කියන්නේ ආන් ඒක තමයි පින්වත්නි. ඒව අර පැත්තේ මේ පැත්තේ කී කොටෝ අසමගි කර ප්‍රශ්න හදන්න නැතුව ධාර්මික විසඳුමක් හදන්න පුළුවන් නම් ලස්සන දෙයක් පින්වත්නි ඒක අපේ ජීවිතේ. දැන් ගෙවල් වල හරියට තියෙන එකන්නේ දරුවෙක් ඇවිල්ලා මේ අම්මට මොනවා හරි කිව්වොත් එහෙම ඒක ඊට පස්සේ සමහරලාට ඒකට ධාර්මික විසඳුමක් සපයන්න පොඩි ප්‍රශ්න සමහර විට. එහෙම කරන්නේ සමහරට අනික් කට්ටියටත් කියලා එතන ප්‍රශ්නයක් උපද්දලා සමහර පිට මිනිස්සෙක් ඇවිල්ලා තමන්ගේ ස්වාමිය සම්බන්ධ වැරැද්දක් කියනවා. නෝනා කිපිලා හොයලා බලන්නෙත් නෑ. ඒතර ප්‍රශ්න ගොඩක් නිර්මාණය කරනවා. මේ හැමතිස්සෙම තියෙන නියන් අර ගිනි ඇවිලිච්ච චරිත තියෙන හැමතිස්සෙම. එන තැන නිවන්න දක්ෂ චරිත හරි අඩුයි අද පින්වත්නි. අද ඒකයි ගෘහ ජීවිත ගෘහ ගෙවල් ගිනි ගෙවල්ලා තියෙන මේ නිසා. ආයතන ගින්නින් පිච්චෙන තැන් බවට පත්වලා තියෙන ඒ නිසා. රටගත්ත රටම ගින්නින් පිච්චෙන තැන් බවට පත්වලා මේ කේලම් හරියට. කඩාකප්පල් කිරීම, බලාරගලය, බල පොරකෑම, මේ ධනය පොරකෑම මේවත් එක්ක පින්වත් හැම තිස්සෙම කේලමින් තමයි සම්පූර්ණ ප්‍රශ්න විඳන් බලන්න උත්සාහ කරන කට්ටිය. කෙටවීම තමයි සෑහෙන තියෙන පින්වත්නි අද. මේක අද ගොඩාක් පෞල් ජීවිතවල පවා ආයතනවල පවා විශාල ව්‍යසනයක් ගෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. පොඩි දේවල් සමහර ලස්සනට විසඳුම් දෙන්න පුළුවන්. ගින්දර තියෙනවා පින්වත්නි. Tamanට ඇවිල්ලා ප්‍රශ්නයක් කිව්වහම ඒක ධාර්මික විසඳන්න දක්ෂ නැහැ.
ඊට පස්සේ මොකක්ද උනේ? දැන් අර සක්දෙවිඳු ආවා. සක්දෙවිඳු ඇවිල්ලා අර දෙවියට කියනවා මේ කිම දෙවිය ඔබයි දුකටපත් වෙලා අඬන්නේ කියලා ඇහුවා. කුමක්ද හේතුව කියලා ඇහුවා. නිදුකාණී මේ නිදුකාණී එසේමයි මහවැසි සුළඟක් ඇවිදින් මගේ භවනානේ පෙරලා දැම්මා මුලින් උපුටා දැම්මා කිව්වා. දෙවිය ඉතින් ඔබ ලස්සන ප්‍රශ්නයක් කරන සක්දෙවිඳු. හරි ආශ්චර්යයි. දෙවිය ඔබ වෘක්ෂ ධර්මයේ පිහිටා සිටිද්දිම නම් මහා වැසි සුළඟක් අවුදින් භවන හෙලා දැමුවේද මුලින් උදුරා දැමුවේද එහෙම නැත්නම් මේ අහනවා වෘක්ෂ ධර්මයේ පිහිටලා සිටිද්ද ඇහුවා මේක සිද්ධ වුණේ. කොහොමද ඇහුවේ? වෘක්ෂ ධර්මයේ පිහිටා සිටිද්ද ඇහුවා මේ සුළඟ ඇවිල්ලා මෙහෙම පෙරලා දැම්මේ. අනේ නිදුකාණී වෘක්ෂයක් වෘක්ෂ ධර්මයේ සිටින්නේ කොයි අයුරින්ද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා දෙවිය මෙහිලා වෘක්ෂයාගේ මුලින් ප්‍රයෝජන ඇති උදවිය මුල් රැගෙන යති කියනවා. ඒක ඉවසන්න ඕන කියන දෙවියා. ඒක වෘක්ෂ ධර්මයක් කියනවා. සිවියෙන් ප්‍රයෝජන ඇති උදවිය සිවි රැගෙන යති කියනවා. පත්‍රයෙන් ප්‍රයෝජන ඇති උදවිය පත්‍ර රැගෙන යති කියනවා. මලින් ප්‍රයෝජන ඇති උදවිය මල් රැගෙන යති කියනවා. ඵලයෙන් ප්‍රයෝජන ඇති උදවිය ඵලගෙන යති කියනවා. එයින් දේවතාව විසින් ඒ ගැන නොසතුටු නොවිය යුත්තේය. ඒක වෘක්ෂ ධර්මයක්. ඒ වෘක්ෂයේ අධිගෘහ දෙවියෙක් ඉන්නව නම් ඒ දෙවියට යම් ධර්මයක් තියෙන්න ඕන. ඒ ධර්මයේ නැත්තම් ඒ දෙවිය විනාශ වෙනවා පින්වත්නි. කෝප නොකල යුත්තේය මෙසේ දෙවිය වෘක්ෂය වෘක්ෂ ධර්මයේ සිටියේ වෙයි කියන. ආන්න. මොකක්ද එනම මිනිස්සුන්ට ගහකින් එක එක අවශ්‍යතාවය තියෙනවා. උතර මේ මිනිස්සයා මේ අවස්ථාවට අනුව කටයුතු කරගෙන යනවා කිව්වා. වෘක්ෂ ධර්මයේ තමයි මොකක්ද වෙන්නේ? ඒක තේරුම් අරගෙන ඒ කිසි දෙයක් ඉදිරියේදී කෝප නොවිය යුතුයි කිව්වා. ඒ කිසි දෙයක් ඉදිරියේදී හැලහැප්පීම් ඇති නොකරගත යුතුයි කිව්වා. නිදුකාණී මා වෘක්ෂ ධර්මයේ පිහිටා නොසිටිද්දීම මහා වැසි සුළඟක් අවුත් භවන හෙලා දැමුවා. මුලින් පෙරලා දැමුවා කිව්වා. සක්දෙවිඳු කියන දෙවිය ඉදින් ඔබ වෘක්ෂ ධර්මයේ සිටින්නේ නම් ඔබගේ භවන පෙර පරිද්දෙම තිබුණු ඇත කිව්වා. කියන නිදුකාණී අනේ මම වෘක්ෂ ධර්මයේ පිහිටා සිටින්නම් කිව්වා. මගේ භවන පෙර පරිදි වේවා කිව්වා. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකින් යම්සි මහා වැසි සුළඟක් අවුදින් සුප්පතිට්ට නුගරු රාජයා ඔසවයිද මුල්සිවි සහිතව තබයිද සක්‍ර දේවේන්ද්‍ර තිබේ එබඳු ප්‍රාතිහාරයක් කළා කියලා. බලන්ට ආපහු නුගගහේ විදිහටපත් වුණ ප්‍රකෘති ස්වභාවයටපත් වෙනවා. එහෙනම් ගුණධර්මයක් පිළිහිලා යම් ව්‍යසනයක් වෙනවා නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන කොහොමද? ව්‍යසනයේට පිළිතුරු හොයන එක නෙමෙයි. ගුණධර්මයක තමන්ගේ හානියක් වුණාද කියලා බලන්න ඕන. විලාතිරණ කොහොමද කරන්න? ඉස්සෙල්ල තමන් ගුණධර්මයේ පිළිටන්න ඕන පින්වත්නි. ඉස්සෙල්ල ගුණධර්මයේ පිළිටන්න ඕන. ගුණධර්මයේ පිළිටලා සිටිද්දී අර්ක ප්‍රකෘති ස්වභාවයටපත් වෙනවා පින්වත්නි. හරි ආශ්චර්ය ධර්මයක් මේක මේ. හැබැයි ගුණධර්මයක් විනාශ කරගෙන යම් දෙයක් නැක්සුණාට පස්සේ තද වගේ යුගයක නම් ඒ ගුණධර්මික පාට පිළිහිටපු ගමන් ඒක ප්‍රකෘති ස්වභාවයටපත් නොවෙන්න පුළුවන් පින්වත්නි. ඒක ප්‍රකෘති ස්වභාවයටපත් නොවෙන්න පුළුවන්. කියනවා එයින් බ්‍රාහ්මණ ධම්මිකේනි දැන් ලස්සන කරුණක් අහනවා. ශ්‍රමණ ධර්මයේ සිටියා වූම ඔබ ජාති භූමි වාසී උපාසකවරු ජාති භූමියේ සියලු සප්තාවාසයන්ගෙන් නිරපුවාද කියලා ඇහුවා. ඔබ ශ්‍රමණ ධර්මයේ පිහිටලා නිද්දැහුවා නිරපුවේ. ස්වාමීනි ශ්‍රමණ ධර්මයේ පිහිටානේ සිටින්නේ කොහොමද කියලා ඇහුවා. බාහන බුදුරජාණන් වහන්සේ ගානට ධර්මයේ කියලා බොහොම ලස්සනට සුන්දර කතා වලින් මෙයා ගානට ගිය තැන පින්වත්නි. බුද්ධ මාසිරිමත් සම්බුදුරජාණන් වහන්සේ. බුද්ධ මාස්චර්ය පින්වත්නි. බ්‍රාහ්මණ ධම්මිකේනි මෙහිලා ශ්‍රමණ තෙමේ ආක්‍රෝෂ කරන්නහුට පෙරලා ආක්‍රෝෂ නොකරයි. ඒක ශ්‍රමණ ධර්මයක්. ක්‍රෝධ කරන්නහුට පෙරලා ක්‍රෝධ නොකරයි. ඒක ශ්‍රමණ ධර්මයක්. දබර කරන්නහුට පෙරලා දබර නොකරයි. ඒක ශ්‍රමණ ධර්මයක්. මෙසේ බ්‍රාහ්මණ ධම්මිකේනි ශ්‍රමණ තෙමේ ශ්‍රමණ ධර්මයේ පිහිටියේ වෙයි කියනවා. එහෙනම් මිස් බලන්න මේ අපි හැම කෙනෙකුටම උපාසකයෙකුට එන උපාසක ධර්ම තියෙනවා. ශ්‍රමණයන්ට ශ්‍රමණ ධර්ම තියෙනවා.
උපාසිකාවන්ට උපාසිකා ධර්ම තියෙනවා. හරි ආශ්චර්යයි. ඒ සියලු දෙනාටම පොදු ධර්මයක් තමයි මේක පින්වත්නි. උපාසකයන්ගේ උපාසක බව රැකින, උපාසිකාවන්ගේ උපාසිකා බව රැකින, ශ්‍රමණයන්ගේ ශ්‍රමණ බව රකින උදාර ගුණයක් තමයි කුමක්ද මේ? ආක්‍රෝෂක බණින කෙනාට බණින්න යන්නේ නැහැ. ක්‍රෝධ කරන කෙනාට, Tamanට වෛර කරන කෙනාට වෛර කරන්න යන්නේ නැහැ. දබර කර කලකෝලාහල කරන කෙනා ඉදිරියේ Taman අනිත් පැත්තට පෙරලා කලකෝලාහල කරන්න යන්නේ නැහැ. හරි පුදුමයි. හොඳ ඉවසීමක් තියෙනවා බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට. කොතරම් අසිරිමත් දයක්ද ඉස්මතු කරන්න පින්වත්නි. ස්වාමීනි, ශ්‍රමණ ධර්මයේ නොපිහිටියේම මා ජාති භූමි වාසී උපාසකවරු ජාති භූමියේ සියලු සප්තාවාසයන්ගෙන් නිරපුවා කිව්වා. බ්‍රාහ්මණ ධම්මික මේක පෙර සිදු වෙච්ච කතාවක් කිව්වා. ආගමික මතයක් දරන කාමයන් විවිතරාගී සුනිත්තන ශාස්තෘවරයෙක් සිටියා. බ්‍රාහ්මණ ධම්මිකේනි සුනිත් ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ සිටියා. සුනිත් ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන් හට බඹලෝ ඉපදීම පිණිස ධර්මය දේශනා කළා. බ්‍රාහ්මණ ධම්මිකෙනි යමෙක් බඹලෝ ඉපදීම පිණිස දහම් දෙසන සුනිස්ස ශාස්තෘන් වහන්සේ කෙරෙහි සිත නොපහදවා ගත්තාහු නම් ඔහු කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනීපාතන නිරේ ඉපදුනා. අන්න බලන්න පින්වත්නි, මේ නිරේ උපදින ප්‍රතිපදාවක් මේක. සුළු දෙයක් සමහර විට. කොහොමද? දැන් මේ බුද්ධ ශාසනයේ ශාස්ත්‍රවරයෙක් නෙමෙයි මේ. කාමයන්ගෙන් හිත විතරාගී කරගත්තු බඹලෝ යන ප්‍රතිපදාව තේරුම් අරගෙන මේ බඹලෝ යන ප්‍රතිපදාව දේශනා කළ ශ්‍රාවක පිරිසක් බිහි කරපු ශාස්ත්‍රවරයෙක්. එවැනි ශාස්ත්‍රවරයෙක් ගැන පවා යම් කිසි කෙනෙක් හිත අපහදව ගත්තනම් සියලු දෙනා නිරේ. සියලු දෙනා නිරේ. එහෙනම් මේ හිත අපහදවා ගැනීම කියන කාරණේ පින්වත්නි හරි බරපතලයි. හරි බරපතලයි. බුදු කෙනෙක් කැරෙන්නට මෙවන් දහමක් ඉස්මතු කරන්න වෙන කෙනෙක් මේ ලෝකේ නෑ පින්වත්නි. හරි පුදුමයි. යමෙක් බඹලෝ ඉපදීම පිණිස දහම් දෙසන සුනිෂ්ඨ ශාස්ත්‍රූ කෙරෙහි සිත පහදවා ගත්තා වුනම් ඔව්හු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ලෝකේ උපදින්නාහ කියන. කාමයන්ගෙන් හිත විතරාගී වෙලා බඹලෝ යන ප්‍රතිපදාව කියලා දෙන එවන් ශාස්ත්‍රූවරයෙක් ගැන හිත පහදව ගත්ත සුගතිය යන්න හේතු වෙනවා. මේ ප්‍රතිපදාව දිනු කරන්න ඕනෙම නැහැ. එවන් ශාස්ත්‍රූවරයෙක් ගැන හිත පහදව ගත්තත් සුගතිය යනවා. එවන් ශාස්ත්‍රූවරයෙක් ගැන හිත අපහදව ගත්තත් දුගතිය යනවා පින්වත්නි. බ්‍රාහ්මණ ධම්මිකේනි තව ලස්සන කරුණු ටිකක් කියනවා. ආගමික මතයක් දරන කාමයන්ගේ විතරාගේ මුගපක්ක කියලා ශාස්ත්‍රූවරයෙක් හිටියා කියනවා. ඒත් බඹලෝ යන ප්‍රතිපදාව දිනු කළා කියනවා. ශ්‍රාවක පිරිසක් බිහි කළා කියනවා. ඒ මුගපක්ෂ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පදවගෙන පිරිසක් නිරේ ගියා කියනවා. හිත පහදවාගෙන සුගතිය ගියා කියනවා. ඊළඟ දේශනා කරන ওই විදිහටම පෙර මේ අරණීමි කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා කියනවා. කුද්දාල කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා කියනවා. හත්තිපාල කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා කියනවා. ඒ වගේම ජෝතිපාල කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා කියනවා. මම හිතන්නේ මේ ජෝතිපාල කියන්නේ අපි මේ මහබෝසතාණන් වහන්සේ. ඒතකොට බලන්න පින්වත්නි මේ සියලු ශාස්ත්‍රවරු බඹලෝ යන ප්‍රතිපදාව තනියෙන් අවබෝධ කරගෙන බඹලෝ යන ප්‍රතිපදාවන් ශ්‍රාවකයන්ට කියලා මේ බඹලෝ යන ශ්‍රාවක සංඝ පිරිසක් බිහි කරපු උත්තමයෝ. කාමයන්ගෙන් විතරාගී. එවන් උත්තමයෝ ගැන බවා හිත පහදව ගත්තොත් සුගතියේ, හිත අපහදව ගත්තොත් දුගතියේ. බ්‍රාහ්මණ ධම්මිකේනි කුමක්ද හිතන්නේ කියලා අහනවා. යමෙක් ආගමික මතයක් පැවසූ කාමයන්ගේ විතරාගී වූ නොඑක් සිය ගණන් පිරිවර ශ්‍රාවක සංඝයා සහිත මේ ශාස්ත්‍රුන් සයදනා කෙරෙහි දූෂිත සිත් ඇතිව ආක්‍රෝෂ කරයි නම් පරිභව කරයි නම් ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරගන්නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියනවා. බ්‍රාහ්මණ ධම්මිකේනි යමෙක් මේ ශාස්ත්‍රුන් සයදනා කෙරෙහි දූෂිත සිත් ඇතිව ආක්‍රෝෂ කිරීමෙන් පරිභව කිරීමෙන් ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරයි නම් යමෙක් එක් දිට්ඨි සම්පන්න සෝවාන් පුද්ගලයෙකුට මේ බුද්ධ ශාසනය කෙනෙක් ගැන ඊළඟට කියනවා පින්වත්නි.
මේ බුද්ධ ශාසනයේ සිටින සතර පායෙන් නිදහස් වුණු ශ්‍රාවකයෙකුට ගැන දුෂ්ට සිත් ඇති කරගෙන ආක්‍රෝෂ කරයි නම් පරිභව කරයි නම් මිතිමි එයට වඩා බොහෝ පව් රැස් කරගන්නේය කියනවා. ඒ නිසා පින්වත්නි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයොත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක සෙල්ලම් කරන්න එපා. ලේසි නෑ පින්වත්නි. ඒට හේතුව කුමද්ද? බ්‍රාහ්මණ ධම්මිකේනි මගේ සසුනේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා අතර යම්බදු ඉවසීමක් ඇද්ද? සංයමයක් ඇද්ද? එබඳු ඉවසීමක් තියෙන සංයමයක් තියෙන ශ්‍රාවකයෝ බැහැර වූ අන්තැනක ඇතැයි මම නොකියමි කියන. එහෙනම් මේ බුද්ධ ශාසනයකින් බැහැර ඊතරම් සංයමයකින් යුතු ශ්‍රාවකයෝ වෙන කිසි තැනකත් නැහැ පින්වත්නි. වෙන කිසි තැනකත් නැහැ. ඒ බුද්ධ ශාසනයක ශ්‍රාවකයෝ තරම් පින්වත්නි ආයතින් සංවරයට එන්න කටයුතු කරන විවෘත ඍජු ගුණයෙන් යුතු ශ්‍රාවකයෝ වෙන කොහෙවත් නැහැ පින්වත්නි. බාහනේ බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝ රත්නයේ තියෙනවා සමහර සිල්පද පින්වත්නි. තමන් අතින් කයින් වචනින් පොඩි දෙයක් වුණත් ඒක තව කෙනෙකුට කියලා පිරිසිදු වෙන්න තියෙන. එහෙම සංයමයක් පුරුදු කරන ශ්‍රාවකයෝ මේ ශාසනයෙන් බැහැර කිසි තැනක නැහැ පින්වත්නි. කිසි තැනක නැහැ. සමහර මේ තමන්ගේ ඇති වෙන අඩුපාඩු තියෙනවා පින්වත්නි. ඒ අඩුපාඩු වලින් අඩුපාඩු හතරක් තියෙනවා. අඩුපාඩු හතරෙන් එකක් වුණොත් එයා බුද්ධ ශාසනයේ භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ. භික්ෂු බව නැති වෙලා යනවා. තව අඩුපාඩු 13ක් තියෙනවා. ඒවට කියන සංඝාදිශේෂ කියලා. අර මුල්ලේ ඒවට කියන පරාජිකා. ඒ සංඝාදිශේෂ වලින් එකක් සිද්ධ වුණොත් සංඝයා වහන්සේලා 29ක් හොයන්න ඕන පිරිසිදු වෙන්න. එච්චර බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ සංයමයෙන් යුක්තයි, පිරිසිදුයි, ඉවසීමකින් යුක්තයි. එච්චර අවංක ගුණයක් පුරන්න අප්‍රමාණ මහන්සියක් ගන්නවා. එවැනි කෙනෙක් ගැන හින හිතා පදව ගත්තොත් කවර කතාවද කියලා අහනවා. අන්න ධම්මික සංහර දැන් කියනවා එහි බ්‍රාහ්මණ ධම්මිකේනි මෙසේ හික්මිය යුත්තේ අර ඔක්කොම ටික බොහොම ලස්සනට කියලා තමයි දැන් හික්මෙන්න කියන්නේ. තම සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කෙරෙහි දුෂ්ට වූ සිත් අපට නොවේවායි. බ්‍රාහ්මණ ධම්මිකේනි ඔබ ඔය අයුරින් හික්මිය යුත්තේය කියන. කුමක් නිසාද? එක දුෂ්ට සිත ඇති නිරයට යන්න. එක පුංචි වචනය ඇති සමහර විට නිරයට ගෙනියන්න. හරි පුදුමයි පින්වත්නි. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ නම් ආශ්චර්යයි පින්වත්නි. මෙවැනි දෙයක් අපේ කයින් වචනෙන් වෙන පොඩි දේ සිතින් වෙන පොඩි දේ බරපතලකම නිරේට ගෙන යන්න පුළුවන් කියන බව සම්බුදු කෙනෙක් විනා වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ පින්වත්නි. දැන් මේ බ්‍රාහ්මණ ධම්මික කියන ස්වාමීන් වහන්සේට කොච්චර බොහොම ලස්සන කරුණු ගොනු කරගෙන බ්‍රාහ්මණ ධම්මිකට කොච්චර ආවද මේ තමන්ගේ හිතේ තියෙන ක්‍රෝධයෙන් වෙන් කරවන දහමකට ගේන්න. හරි ආශ්චර්යයි. සුනෙත්ත මුගපක්ක අරණේමි බ්‍රාහ්මණතුමා කුද්දාලක ශාස්ත්‍රු හත්‍රිපාල මානවක සත්රජුන්ට පුරෝහිත වූ ජෝතිපාල මානවක මහා ගෝවින්ද තෙබේ අතීත කාලයේ අහිංසකව කීර්තිදරව සයවැදෑරුම් ශාස්ත්‍රූවරේ වුණා කියන ගාථා ටිකක් කියනවා. ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙන් තොර වූ කරුණා ධානයෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ කාම සංයෝජන මැඩලු කාමරාගය දුරුකොට ඔහු බඹලොව ඉපදුනා. ඒ ශාස්ත්‍රවරුන්ගේ ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙන් තොර වූ කරුණා ධානයන්ගෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ කාම සංයෝජනය මැඩලු කාමරාගය දුරුකොට ගත් නොයෙක් සියගණන් ශ්‍රාවකයෝ බඹලොව උපදුනා කියනවා. යමෙක්ගේ වීතරාගී වූ සමාහිත සිත් ඇති සසුනුන් බාහිර සසුනට අය ඍෂිවරුන් හට දුෂ්ට සිත් අදහසින් පරිභව කරයිද එබඳු පුරුෂයා බොහෝ පව් රැස් කරයි කියනවා. යමෙක් බුදුරජුන්ගේ ශ්‍රාවක එක් දිට්ඨි සම්පන්න භික්ෂුවකට දූෂිත අදහසින් පරිභව කරයි නම් ඒ පුරුෂයා පෙරටත් වඩා බොහෝ පැව් රැස් කරන්නේය. දෘෂ්ටි උපදින තැන් ප්‍රහාණය කරන සුළු සොඳුරු ස්වභාව ඇති ශ්‍රාවකයෙකුට හිංසා නොකරන්නේය. ඒ ශ්‍රාවකයා ආර්ය සංඝයා අතර සත්වෙනි පුරුෂයා යයි කියනු ලැබේ.
කාමයන්ගේ අවීත රාගී වූ ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා මේ පංච ඉන්ද්‍රියන් යමෙක් තුළ මෘදු ලෙස වැඩි ඇද්ද එබඳු භික්ෂුවට හිංසා කොට කලින්ම වෙනසෙයි කියනවා. පළමුව තමන්ගේ ගුණ වනසාගෙන පසු අනුන්ට හිංසා කරයි කියනවා. යමෙක් තමා රකී නම් බාහිර පුද්ගලයාත් ඔහු විසින් රකින්න ලද්දේ කියනවා. තමන්ගේ හිත කෝධයෙන් රැකගත්තනම් බාහිර කෙනා රකින්න කෙනෙක් පින්වත්නි. එයින් ගුණයෙන් නොනසුණු නොනැත්තා හැම කල්ලි තමාව රැකගත යුත්තේය කියනවා. ඒ නිසා පින්වත්නි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ. අද්භූතයි පින්වත්නි. සම්බුදු කෙනෙක්මයි මෙවන් දහම් ධාතුවක් දෙව් මිනිස් ලෝකයට ඉස්මතු කරන්නේ. ඒ නිසා මේ උතුම් බණපදය ගැන සොඳුරු සිතක් ඇති කරගෙන පහන් සිතක් ඇති කරගෙන අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය පින්වත්නි ක්‍රෝධ සිත් බැහැර කරමින් උදාර ගුණවත් සිතක් උපදව ගන්නට මේ රැස්වුණු උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 66 කීර්තිරත්න මාවත රඳාවාන පදිංචි පින්වත් ප්‍රසාද් රණතුංග මහත්මයා විසින්. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට, ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදිනී සෝදී ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහිමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය විශේෂයෙන්ම අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළේ පින්වත් මහත්මයා නමින් පවුලේ සිල් දෙනා නමින් වසර 4කට පෙර මිය පරලෝකීය කරුණාවතී කීර්තිරත්න පින්බර මෑණියන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින රඳාවාන පදිංචි පින්වත් ප්‍රසාද් රණතුංග පින්වත් මහත්මයාට, ඒ වගේම උපන්දිනයේ දින ඩයනා රාජපක්ෂ පින්වත් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. එන්.ආර්.ඒ. රණසිංහ පියාණන්, රාජපක්ෂ පියාණන්ට, අධිකාරී මෑණියන්ට, දායකත්ව දරූ පවුල්වල සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.